ඔව් ආදරණීය දරුදරියනි, අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් නෞකා ප්‍රවාහනය හෙවත් සාගර ප්‍රවාහනය කියන ඒකකයට අදාළ විෂය කරුණු කීපයක්ම කතා කරා. අපි එහිදී කිව්වා සාගර ජලතලයන් පදනම් කරගෙන රටවල් අතර නෞකා වැනි යාත්‍රා යොදාගෙන භාණ්ඩ හා මගින් ප්‍රවාහනය කරනවා නම් භාණ්ඩ හෝ මගින් ප්‍රවාහනය කරනවා. ඒක තමයි සාගර ප්‍රවාහනය නැත්තම් නෞකා නැත්තම් සමුද්‍රීය ප්‍රවාහනය කියලා කිව්වේ. අනිවාර්යයෙන්ම සාගර ජලතලයක් පදනම් කරගෙන නැව් හෝ වෙනත් යාත්‍රා තුලින් භාණ්ඩ හෝ මගින් ප්‍රවාහනය කෙරෙන්නේ කොහොමද? රටවල් අතර. රට තුල නෙවෙයි. රට වටෙත් නෙවෙයි. තේරෙනවද? ඒක තමයි මෙන් අදහස් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් විභාගයට අහනවනේ සමීප ප්‍රවාහන ක්‍රම දෙකක් සංසන්දනය කරමින් වාසය වාසි. අපි මේකෙත් කතා කරා. දැන් නෞකා ප්‍රවාහනට සමීප ප්‍රවාහන ක්‍රමයේ දුම්රිය නෙවෙයිනේ, මාර්ග නෙවෙයිනේ. මොකද්ද? ගගන, ගුවන්. ගුවන් වලට සාපේක්ෂව අපි මේකේ වාසි කිව්වා වැඩි ධාරිතාවක් සහිතයි. එකවර විශාල භාණ්ඩ හෝ මගින් ප්‍රමාණයක් ගෙන යන්න පුළුවන්. ප්‍රවාහන පිරිවැය සාපේක්ෂව අඩුයි. ඒත් එක්කම නෞකා ප්‍රවාහන ක්‍රමය තුල වැඩි ආරක්ෂාව සැලසෙනවා. ගුවන් ප්‍රවාහනයේ ආරක්ෂාව ඉතාම අඩුයිනේ. 0.1 මිස්ටේක්යක් වුණොත් මොකද වෙන්නේ? යානේ බිම. මේකේ මුහුදේනේ. ජීවිත ආරක්ෂක බෝට්ටු තියෙනවා, ජීවිත ආරක්ෂක කබාය තියෙනවා. ආරක්ෂාව සලස ගන්න පුළුවන්. ඒ වගේම මේක අපි කිව්වා එක අවාසියක් තමයි සෑම රටකම මුහුදු නැහැ. එහෙනම් මුහුදක් නැත්නම් සාගර ජලතලයක් නැත්නම් මේ ප්‍රවාහන ක්‍රමේ පාවිච්චි කරන්න බෑ. අනිත් එක තමයි මේක සාපේක්ෂව මන්දගාමී. ගුවන් යානෙන් කිසියම් ගමනාන්තයකට පැයකින් යන්න පුළුවන් නම් මේක පැය 5ක් අඩුම ගානේ යනවා. ඒ නිසා මේ ගමන් වේගය අඩුවීම විශාල වාසියක් වෙනවා. පැහැදිලිනේ? ඒකම අපි කිව්වා දැන් සෑම අවුරුද්දකම එක්කෝ මාර්ග නැත්නම් මහා මාර්ග, එක්කෝ දුම්රිය, එක්කෝ නෞකා නැත්නම් ගුවන් ප්‍රවාහනයේ සංවර්ධනයේට මෑත කාලයේ ගත්ත ක්‍රියාමාර්ග සාමාන්‍යයෙන් අහනවා. එහෙනම් අපි මේකෙදි පැහැදිලිවම කිව්වා ඉස්සෙල්ල පරිච්ඡේදයෙන් සාගර ප්‍රවාහනය දියුණු කරන්න ගත්ත ප්‍රධානම පියවරක් තමයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදි කිරීම. දැන් ඇත්තටම විශාලතම ජාත්‍යන්තර වරායන් තියෙන එකයිනේ. ඒ කොළඹ විතරයි. අනිත් ඒවා සාමාන්‍ය වන්නේ නැගෙනහිර තියෙන ඔළුවිල්, තිරිකුණාමලය, ඒ වගේම ගාල්ල සාමාන්‍ය වරායන්නේ. එහෙනම් ඇත්තටම ජාත්‍යන්තර මට්ටමින් භාණ්ඩෝ මගින් ප්‍රවාහනය කළ හැකි කොළඹ හැරුණම ඊළඟ විශාලම වරාය වශයෙන් තමයි ඉදි කළේ හම්බන්තොට. ඒතර ඒකට නැව් එන නොයන එක වෙනම කතන්දරයක් නේ. නමුත් ඒකට යම් කාලයක් යනකොට අනිවාර්යයෙන්ම නැව් එන්න පුරුදු නම් පස්සේ අද නෙවෙයි ලාභ ලබන්නේ හෙට දවසේ. අනිත් එක ඔළුවිල් නැගෙනහිර පිහිටි ඔළුවිල් වරාය සංවර්ධනය කරලා නවීකරණය කරා. ඒ මගිනුත් නෞකා ප්‍රවාහනට විශාල සහයෝගයක් ලැබෙනවා. අනිත් එක තමයි කොළඹ වරාය. නැව් වේදිකා අලුතෙන් හැදුවා. නැව් වේදිකා වැඩි දියුණු කළා. ඒ පරිගණකගත ග්‍රැන්ටි දොඹකර ස්ථාපිත කළා. තියෙනව අලුත් කරා. ඒ වගේම නැව්බඩු මෙහෙයුම් අංගන අලුතෙන් හැදුවා. ඒ නැව්බඩු මෙහෙයුම් අංගන වලට නවීන තාක්ෂණ ආදේශ කරා. විශේෂයෙන්ම CCTV කැමරා තාක්ෂණ වගේ දේවල්. ඒ වගේම ඒ නැව්බඩු හඳුනා ගන්න, පරීක්ෂා කරන්න මෙගා පෝර්ට් සිටි කියන සංකල්පය අනුව ස්කෑනරයන්ට, පරිගණක ස්කෑනරයන්ට, ඒ කියන්නේ නැව්බඩු ඇසුරුමක් ඕපන් කරන්න ඕනේ. විවෘත නොකර ඒ ස්කෑනරයන්ටෙන් ඇතුළත බලන්න පුළුවන්. ඒ නිසා නැව්බඩු මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමයි. ඒ වගේ ක්‍රම මගින් කොළඹ වරාය නවීකරණය කර සංවර්ධනය කළා. ඊට අමතරව ලංකාවෙන් සමහර ඈත රටවලට ඍජු නැව් සේවා තිබුණේ නැහැ. නමුත් දැන් මෙතෙක් ලංකාවෙන් එක දිගට ගමනාන්තයක් දක්වා නොගිය ඈත රටවල් වෙත ඍජු නැව් සේවා ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව විදේශ නැව් සමාගම් වලින් නැව් කුලියට අරගෙන සහ අපේ සීසා ලංකා නැව් සංස්ථාව සතු නැව් පද්ධතිය නෞක යාත්‍රා පදනම් කරගෙන නැව් ගමන් වාර සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ දිනකට යන එන නැව් ගමන් වාර සංඛ්‍යාව පුළුල් කරගෙන තියෙනවා. මේ වගේ ක්‍රම කීපයක් තුලින් ලංකාවේ
සාගර ප්‍රවාහනය සංවර්ධනය කරන්න මෑත ක්‍රියාමාර්ග කිහිපයක් කරන් තියෙනවා. ඊට අමතරව අපි මේ පරිච්ඡේදයෙන් අවධාරණය කළා ප්‍රධාන නැව් සේවාවන් 6ක්. පදනම් 2ක් යටතේ අපි කතා කරා. පළවෙනි පදනම තමයි රැගෙන යන භාණ්ඩ හෝ මගී ප්‍රමාණය. රැගෙන යන භාණ්ඩ හෝ මගී ප්‍රමාණය අනුව ප්‍රධාන නැව් සේවා 4ක් කිව්වා. එකක් තමයි මගී ප්‍රවාහන නැව් සේවා. passenger vessels services. මගී ප්‍රවාහන නැව් සේවා. ඒ කියන්නේ මගීන් ප්‍රවාහනය සඳහා සුදුසු මගීන්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරපු විශේෂිත නැව් මගීන් ප්‍රවාහනය කරද්දී අපි ඒකට කියනවා මගී ප්‍රවාහන නැව් සේවා. අනික භාණ්ඩ ප්‍රවාහන නැව් සේවා. cargo vessels services. cargo vessels services. මතකනේ vessel කියන්නේ මොකද්ද? vessel කියන්නේ නැව. SHIP ship කියන්නේ මොකද්ද? ඒත් නැව. නමුත් ship වලට වඩා polite term එක මොකද්ද? vessel. දැන් ship කියවම දැන් ගෙවල් වල බල්ලෙක් පූසෙක් ආව මොකද කරන්නේ? ship බල්ලා. ship පූස කියලා පන්නනවනේ. නමුත් කවදාකවත් කියනවද vessel බල්ලා? vessel පූස කියන්නේ නැහැනේ. polite. තේරුණාද? ඒ නිසා vessel කියන්නේ මතක තියාගන්න මම එදා පරිච්ඡේදය අවධාරණය කරා. ගොඩක් යූස් කරන්නේ ship නේ. ඒක polite නෑ. එතකොට භාණ්ඩ ප්‍රවාහනය සඳහාම පහසුකම් තියෙන නැව් තියෙනවා. මගී ප්‍රවාහනයට පහසුකම් තියෙන වගේ. මොකද භාණ්ඩ ප්‍රවාහන නැව් සේවකම අනිවාර්යයෙන්ම නැවේ බඳවල් සංඛ්‍යාව වැඩි වෙනවා. තට්ටු භාණ්ඩ අසුරන්න. ඒත් එක්ක මේ නැවේ තට්ටු වල භාණ්ඩ එහෙම කරන්න විශේෂ මොනවද? කුඩා ප්‍රමාණයේ මධ්‍ය ප්‍රමාණයේ ෆෝක්ලිෆ්ට් ට්‍රක් නැත්නම් ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථ. ෆෝක්ලිෆ්ට් එකේ අවශ්‍ය වෙන භාණ්ඩ පැක් කරන්න. තේරුණාද? ඒව තියෙනවා. එහෙම නැත්නම් ඒ නැවේ බඳ තට්ටු මත එහාට මෙහාට ගිහිල්ලා භාණ්ඩ උස්සලා අසුරන්න පුළුවන් ග්‍රැන්ටි දොබ කර. අන්න ඒ වගේ භාණ්ඩ ප්‍රවාහනයට අදාළ පහසුකම් ඇති නෞකා මගින් භාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් අපි ඒකට කියනවා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවා. තුන්වෙනි එක තමයි බහලුම් නැව් සේවා හෝ බහලුම් ගත නැව් සේවා. container vessel services. දැන් බහලුම් කියන එක දන්නවනේ බහලුව කියන එක කෙටි ප්‍රශ්නට අහලා තියෙනවා. මුහුදු ප්‍රවාහනයේදී නැත්නම් සාගර ප්‍රවාහනයේදී ආරක්ෂාකාරීව භාණ්ඩ ප්‍රවාහනය සඳහා නැත්නම් ආරක්ෂාකාරීව භාණ්ඩ ඇසිරීම සඳහා භාණ්ඩ අසුරා ප්‍රවාහනය කිරීම සඳහා වානේ තහඩු වලින් තනා ඇති ඇසුරුම් විශේෂයක්. පෙට්ටි කිව්වොත් කමක් නැහැ වඩා හොඳ වානේ තහඩු මගින් තනපු ඇසුරුම් විශේෂයක්. ඒව හදලා තියෙන්නේ මුහුදේ පාවෙන විදියට. ඒ කියන්නේ ඇතුලේ තියෙන පීඩනයත් එක්ක දැන් යකඩයක් සමනේ වතුර යට යනවනේ මේක යන්නේ නැහැ. ඇතුලේ තියෙන පීඩනයත් එක්කලා මොකද මේක උඩ පාවෙනවා හදිස්සියේ ඒ කන්ටේනර් මුහුදට වැටුණා. අන්නේ කන්ටේනර් සෑම නැවකම ගෙනියන්න බෑ. ඔබ දැකලා තියෙන ගොඩබිම සාමාන්‍ය ලොරි එක එහෙම ගෙනියන්න බෑනේ කන්ටේනර් එක. ඒ කන්ටේනර් ප්‍රවාහන සඳහා වෙනම කැරියර් හදලා තියෙනවා. ඒ කන්ටේනර් වල කොන් හතරේ මුළු හතර තියෙන ඒ ලොක් සිස්ටම් එකක්. ඒක අර කැරියර් එකේ ලොක් වලට මොකද වෙන්නේ? ප්‍රෙස් තුනන් පස්සේ ඔටෝ ලොක් වෙනවා. පෙරලෙන්නේ නැහැ. රහන් වලින් බඳින්න ඕනේ නැහැ. අන්න ඒ වගේ විශේෂිත වාහන වල ගෙනියනවා වගේ කන්ටේනර් සෑම නැවකම ගෙනියන්න බෑ. එහෙනම් බහලුම් ප්‍රවාහනය සඳහාම විශේෂයෙන් පහසුකම් ඇතුව තනා ඇති නැව් මගින් බහලුම් ප්‍රවාහනය කරනවා නම් අපි ඒකට කියනවා බහලුම් ගත නැව් සේවා කියලා. අනික ටැංකි නැව් සේවා නැත්නම් ටෑන්කර් නැව් සේවා. ඇතැම් නැව් වල වානේ තහඩු වලින් හදපු ටැංකි තියෙනවා. ඒ ටැංකි වල ධාන්‍ය වර්ග සහ ද්‍රවද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා. ඒ වගේ ටැංකි නැව් තුල ධාන්‍ය වර්ග හෝ ද්‍රවද්‍රව්‍ය නැත්නම් ඉන්ධන ජලය ඇතුළු ද්‍රවද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා අපි ඒකට කිව්වා ටැංකර් නැව් සේවා කියලා. හරිනේ ඔය කිව්වේ රැගෙන යන භාණ්ඩ හෝ මගින් යනවා. දෙවෙනි පදනම තමයි නැව් ගමන් කාලසටහන් හා නැව් මාර්ග. නැව් ගමන් කාලසටහන් හා නැව් මාර්ග අනුව ප්‍රධාන නැව් සේවා දෙකක් කිව්වා. එකක් ලයිනර් නැව් සේවය. ලයිනර් නැව් සේවය. ඒ කියන්නේ මොකක්ද? නිශ්චිත නැව් මාර්ගවල නිශ්චිත කාලසටහන් අනුව යාත්‍රා කරන නැව් සේවා. භාණ්ඩ හෝ මගීන් ඇතත් නැතත් ඒ අදාළ මාර්ගයේ එක එක වරායන් වලට නියමිත වෙලාවට එනවා. භාණ්ඩ පැටවීමට හා ගොඩ බෑමට යම් කාලයක් වෙන් කරලා තියෙනවා. අපි ඒවට කියනවා පස්සේ හෝනා දවස් කියලා. ලේඩේස් හෝනා දවස් වලින් පස්සේ නැවත ආයි පිටත් වෙනවා. ආයි ඊළඟ වරායටත් නියමිත වෙලාවට යනවා. නියමිත වෙලාවට ආයි පිටත් වෙනවා. ඒක තමයි ලයිනර් නැව් සේවා කියන්නේ.
දෙක තමයි ට්‍රෑම්ප් නැව් සේවා. ට්‍රෑම්ප් නැව් සේවා කිව්වේ නිශ්චිත ගමනාන්තයක් නෑ, නිශ්චිත ගමන් මාර්ගයක් නෑ, නිශ්චිත කාලසටහනකුත් නෑ. යම් ස්ථානයකින් භාණ්ඩ තොගයක් තවත් රටක තවත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාවයක් මතුවුණොත් යම් නැව් සමාගමක නැවක් මගින් ඒ භාණ්ඩ ප්‍රවාහනය කරනවා ඒ ගමනාන්තය වෙත. ඒක කාලසටහනක් තිබුණේ නෑ. අවශ්‍යතාව මත සේවය යොදව ගන්නවා. ඒව තමයි ට්‍රෑම් නැව් සේවා කිව්වේ. පැහැදිලිනේ? අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්නේත් මේ නෞකා ප්‍රවාහනය හා සම්බන්ධම සංකල්ප නෞකා ප්‍රවාහනයට අදාළ බලාධිකාර කීපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි සීමා සහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව. සීමා සහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව. දැන් මේක ඇත්තටම ළමයි කලින් රජයේ සංස්ථාවක්. ඒතර මේ සීමා සහිත නැහැ. එතකොට සීමා සහිත නැහැ ශ්‍රී ලංකා නැව් සංස්ථාව. ඔක ආරම්භ කරේ රජයේ සංස්ථාවක් විදියට. පසු කාලීනව තමයි ඔක සීමිත පොදු සමාගමක් බවට පරිවර්තනය කරලා රාජ්‍ය සමාගමක් තත්ත්වයට පත් කළේ. අපි දන්නවා, ඔබ දන්නවා ව්‍යාපාර සංවිධාන ඒකකෙදී අපි කතා කරා රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන කීපයක් තියෙනවා. රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, පළාත් පාලන ආයතන සතු ව්‍යාපාර කියලා. ඔය මොනවා තිබුණත් අපි ඉගෙන ගත්ත රාජ්‍යංශයේ වඩා කාර්යක්ෂම සංවිධාන වර්ගයේ රාජ්‍ය සමාගම්, වඩා ක්‍රියාශීලී සංවිධාන වර්ගයේ රාජ්‍ය සමාගම්, වඩා ලාභදායී සංවිධාන වර්ගයේ මොකද්ද? රාජ්‍ය සමාගම්. එහෙනම් ලංකා නැව් සංස්ථාවෙත් යම් යම් දුර්වලතා නිසා, අකාර්යක්ෂමතා නිසා ඊට වඩා ක්‍රියාශීලී සංවිධානයක් බවට පත් කරලා විදේශ විනිමය උපයන උල්පතක් බවට පත් කිරීමට තමයි මේ සීමිත පොදු සමාගමක් බවට පරිවර්තනය කරන්නේ. පරිවර්තනය කරලා රජයේ සමාගමක් කරන්න. ඉන් පස්සේ සංස්ථාව තිබුණට වඩා රාජ්‍ය සමාගමෙන් පස්සේ වඩා හොඳ කළමනාකරණයක්, වඩා හොඳ පරිපාලනයක් දියත් කරලා නැව් සංස්ථාව උපයන ආදායම් මොකද කරන්නේ? වර්ධනය කරා. රාජ්‍ය ආදායම් පොයකින් ඉහළ ගියා. මේක ආරම්භ වෙන්නේ 1954 දී ආරම්භ කළ තිබුණා. නෝවේජියන් සහ ලංකා ආයෝජකයන් ඒකාබද්ධව සීමා සහිත ලංකා ශිපින් ලයින් සමාගම කියලා එකක්. දැන් තියෙන එක නෙවෙයි. සීමා සහිත ලංකා ශිපින් ලයින් සමාගම. ඒකයි ලංකා ශිපින් ලයින් සමාගමත් 66 දී පිහිටුවා තිබූ රාජ්‍ය පෞද්ගලික අයිතිය ඇති නැව් සමාගමත් දෙකම තියෙනවා. නැව් සමාගම දෙකම ඒකාබද්ධ කර තමයි 71 දී නැව් සංස්ථාව රාජ්‍ය සංස්ථාවක් වශයෙන් ආරම්භ කරන්නේ. නමුත් 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත කියලා එකක් ආවනේ. ඒ පනතෙන් ලැබිච්ච බලය අනුව පසුව මේ සීමා සහිත පොදු සමාගමක් බවට පරිවර්තනය කළා. අද දක්වා තියෙන්නේ ඒකයි. ඒ නිසා තමයි දැන් සීමා සහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව කියන්නේ. සංස්ථාව කියන වචනේ ආවට කලබල වෙන්න මේක දැන් සමාගමක්. ඇයි? සීමා සහිත පදේ තියෙනවා. හරිනේ. වරහන් ඇතුලේ පෞද්ගලික නැහැනේ. ඒ නිසා මේක පොදු සමාගමක්. මතකනේ අපි උගන්වපු කලින්. ඊළඟට සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ ප්‍රධාන කාර්යයන් මතක තියාගන්න. උපරිම අහන්නේ 4යි. සාමාන්‍යයෙන් 2යි අහන්නේ. තනි ප්‍රශ්නයක් වශයෙන් ඇහුවොත් රෝමිලක්කමක් වශයෙන් තනි ප්‍රශ්නයක් ඇහුවොත් අයනු කොටස් නැතුව අනිවාර්යයෙන්ම 4ක් ලියන්න. රෝමිලක්කමක අය හෝ ආ කොටසක් වශයෙන් ඇහුවොත් අනිවාර්යයෙන්ම 2ක් ලියුවම ඇති. පළවෙනි එක තමයි ලංකා නෞකා පද්ධතිය පවත්වාගෙන යාම. දැන් ලංකාවේ රජයට අයිති නැව් තියෙනවානේ. ලංකා අතුල, ලංකා මහවැලි ආදි වශයෙන් ඒ නැව් පද්ධතිය නඩත්තු කිරීමේ වගකීම තියෙන්නේ රජයේ වෙනුවෙන් සීමා සහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාවටයි. දෙවැනි එක තමයි උපසමාගම් පිහිටුවා නැව් වලට අවශ්‍ය සේවා සැපයීම. උපසමාගම් කීපයක් තියෙන. කියන්නේ ඒ සමාගම් පනත යටතේ වෙන්වෙන්ව සමාගම් වශයෙන් නීතිගත කරලා තියෙනවා. ඒවැ කොටස් ප්‍රාග්ධනයට වැඩි අයිතියක් තියෙන්නේ සීසා ලංකා නැව් සංස්ථාවටයි. 51ක වැඩි ප්‍රමාණයක්. ඉතුරු ටික තමයි පෞද්ගලිකාංශයේ ආයෝජකයන්ට විදිහට කියලා තියෙන්නේ. තේරෙනවද? ඒ උපසමාගම් වලින් කරන්නේ නැව් වලටයි නෞකා ප්‍රවාහන සේවයට අවශ්‍ය අමතර සේවා ක්‍රියාත්මක කරන එක. සීමා සහිත ලංකා නැව් සංස්ථාවට පමණක් තනිව මේ සේවා පාලනය කරන්න බෑ. ඒ නිසා තමයි උපසමාගම් දාන්න තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කොළඹ ඩොක්යාඩ් සමාගම, නැත්නම් කොළඹ නැව් තටාකාංගන සමාගම,
නැව් හදන්න, නැව් තැනීම් කරන්න, නැව් අලුත්වඩියා කරන්න, ඒ වගේ පහසුකම් සපයන්න දාපු උපසමාගම තමයි. අනික සිලෝන් ෂිපින් ලයින් සමාගම. සිලෝන් ෂිපින් ලයින් සමාගම. කටුනායක තියෙන එයාපෝට් එකේ තියෙන තීරුබදු රහිත සම්පු සංකීර්ණය පාලනය කරන්න ඒකේ. ඒ වගේම රට අභ්‍යන්තරේ බහලුම් ප්‍රවාහණය කරන්න යම් යම් ප්‍රවාහන සේවා සපයන්නෙත් ඒකේ. ඊට අමතරව රට තුල වලට මේක අයිති වෙන්නේ රට වටේ මුහුදු මගින් භාණ්ඩ හා මගින් ප්‍රවාහණය කරන නැව් සේවා දියත් කරන්න සිලෝන් ෂිපින් ලයින් සමාගම. ඊට අමතරව වරාය සේවා සමාගම පෝර්ට් සර්විසස් ලිමිටඩ් වරාය සේවා සමාගම තියෙන වචනේ අර්ථයෙන්ම වරායට එන නෞකාවලට විශේෂයෙන්ම විදේශ නෞකාවලට අවශ්‍ය සේවා සපයන. විදේශ නමක් වරායට එන සමහරට මාස 7-8 අවුරුද්දමාර යම් යම් රටවල මේ නැව් මාර්ගවල චාරිකා කරලා. එනකොට ඒගොල්ලන්ගේ නැව සමහරට නැව ඇතුළ අපරිසිදුලා තියෙන පුළුවන්. නැව ඇතුළ තියෙන කාපට් ඔක්කොම ඇතුළේ ඒසීනේ. ඒ කාපට් ඔක්කොම වැකුම් කරන්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ. කුණු ඉවත් කරන්න ඕනේ. ඒ වගේම නැව සමහරට නැව යම් යම් කොටස් සෝදන්න ඕනේ. නැව් තුලක් තියෙන වෙනම කිචන් ඩිපාර්ට්මන්ට් එකක් ඒක අනිවාර්යයෙන්ම ක්ලීන් කරන්න ඕනේ. තේරුණාද? ඒ වගේම නැවට අවශ්‍ය වතුර සපයන්න ඕනේ. ආහාර ද්‍රව්‍ය සපයන්න ඕනේ. බෙහෙත් සපයන්න ඕනේ. හරිනේ. සීමාත වරාය සේවා සමාගම සේවා ඒ වචනේ අර්ථයෙන් වෙන සේවා තමයි සපයන්නේ. ඒ වගේ සේවා සැපීමට තියෙන. ඔන්න වගේ උපසමාගම් පිහිටුවල නැව් වලට අවශ්‍ය සේවා සැපීමත් මේ සීමා සහිත ලංකා නැව් සංස්ථාව කියන රාජ්‍ය පොදු සමාගමේ ප්‍රධාන කාර්යයක් වෙනවා. ඊළඟ එක තමයි නාවික සම්මන්ත්‍රණ වලට සහභාගී වී ගාස්තු අවම කර ගැනීමට ක්‍රියා කිරීම. නාවික සම්මන්ත්‍රණ නැත්නම් අපි කියන නාවක සමුළු කියලා ෂිපින් කන්ෆරන්ස්. මේකෙන් දරුවනේ ලෝකේ එකම කලාපේ යාත්‍රා කරන නැව් සමාගම් වල නැත්නම් එකම කලාපේ ක්‍රියාත්මක කරන නැව් සමාගම් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතවකතු වෙලා කලින් කලට පොදු ව්‍යවස්ථාවක් යටතේ නෞකා ප්‍රවාහනයට අදාළ ගැටලු විසඳා ගැනීමට සාමූහික සාකච්ඡා පවත්වනවා. ඒ සාමූහික සාකච්ඡා තමයි නාවක සමුළු කියන්නේ. දැන් ආසියා කලාපේ යාත්‍රා කරන නැව් සමාගම් වෙනුවෙන් ඒ නැව් සමාගම් පත් කර නියෝජිතයෙක් අහුවෙලා සම්මන්ත්‍රණය පවත්වනවා. මොනවද පවත්වන්නේ? නෞකා ප්‍රවාහනය හා සම්බන්ධ ගැටලු බැහැර කරගන්න. ඒව තමයි නාවක සමුළු කියන්නේ. අන්නේ නාවක සමුළු වලට ශ්‍රී ලංකා රජයට ආරාධනා ලැබුණම ශ්‍රී ලංකා රජය යන්නේ නැහැ. රජයේ වෙනුවෙන් ඒ නාවක සමුළුව නියෝජනය කරන්න යන්නේ සීසා ලංකා නැව් සංස්ථාවේ නිලධාරීන්. නම් කරන කීප දෙනෙක් යනවා. ඒක ප්‍රධානම සේවයක්. එතකොට මේකම තව ආයතනයක් කරනවා. මොකද්ද? ඒ තමයි සෙන්ට්‍රල් ෆ්‍රේට් බියුරෝ. නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. එතකොට විභාගයට ඇහුවොත් එහෙම නාවික සම්මන්ත්‍රණයට සහභාගී වී ගාස්තෝම කරගන්න ක්‍රියා කරන ආයතන දෙකක් කියලා ඒ දෙක තමයි මේක මම කිව්වේ. එකක් සීසා ලංකා නැව් සංස්ථාව, අනික සෙන්ට්‍රල් ෆ්‍රේට් බියුරෝ එක. නැව් ඉඩ පහසුකම් වෙන් කිරීම මධ්‍ය කාර්යාංශය. මම ඒ නිසා මේකට මෙහෙම මාක්කයක් තරු ලකුණක් දාන්නම්කෝ. ඊළඟ එක තමයි විදේශීය නැව් කුලියට ගැනීමට ගිවිසුම ඇති කර ගැනීම. දැන් අපේ රටට භාණ්ඩ ප්‍රවාහනය වැඩි කරගන්න අවශ්‍ය නම් අපේ රටේ තියෙන සීමිත නැව් ප්‍රමාණයන්නේ නැව් සංස්ථාවට විදේශ නැව් සමාගම් වල නැව් මාස ගානකට අවුරුදු ගානකට කුලියට ගන්නවා. එහෙනම් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් යම් කාලයකට නැව් කුලියට ගන්නට නැව් කුලී ගිවිසුම් අත්සන් කරන රජයේ නියෝජිතෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මේ සීසා ලංකා නැව් සංස්ථාව. අනිත් එක තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ සෙන්ට්‍රල් ෆ්‍රේට් බියුරෝ එක. මොකද්ද? සෙන්ට්‍රල් ෆ්‍රේට් බියුරෝ. ඒක නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. එහෙනම් මම මේකටත් දානවා මාක් එකක්. මෙන්න මේ තරු ලකුණෙන් මාක් කරන දෙක හයිලයිට් කරන දෙකම ක්‍රියාත්මක කරන බලාධිකාර දෙකයි. එකක් සීමාසිත ලංකා නැව් සංස්ථාව, අනිත් එක නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. ඒකෙන් මේ දෙකම ඒකනු මෙහෙවනවා. දැන් ඒවා සුවිශේෂීනේ. එකම කාර්ය බලාධිකාර දෙකකින් කරන්නේ නැහනේ. එකම කාර්ය බලාධිකාර දෙකකින් කරන විරල අවස්ථාවක් නිසා.
ඒ විරල බව නිසාම අපට එක මතකේ රැඳෙන්න ඕනේ. අපේ මතක ගබඩාවෙන් ඉවත් වෙන්න බෑ. පැහැදිලිනේ? ඊළඟට පස්වෙනි එක තමයි ඛනිජ තෙල් සංස්ථාව සමග ඒකාබද්ධ වී සීමිත ලංකා ටෑංකර් සමාගම පිහිටුවා ඉන්ධන ප්‍රවාහනය සඳහා ටෑංකර මෙහෙයවීම. මොකද ඛනිජ තෙල් සංස්ථාවනේ තෙල් ආනයනය කරන ලංකාවට තෙල් සංස්ථාවයි සීසා ලංකා නැව් සංස්ථාව එක පොදු සමාගමක් අරගෙන තාමත් සංස්ථාවක්. මේ දෙකම එකතු වෙලා ප්‍රාග්ධනය යොදවලා මොකද කරේ? ලංකා ටෑංකර් සීමා සහිත ලංකා ටෑංකර් සමාගම කියලා මේ උපසමාගම. සීමා සහිත ලංකා ටෑංකර් සමාගම පිහිටුවලා ඒ සමාගම ලව්ව ඒ සමාගම මගින් ඉන්ධන ප්‍රවාහනය සඳහා ටෑංකර මෙහෙවනවා. ලංකාවේ තියෙන ටෑංකර මදි නම් අවශ්‍යතාව මත එක්ක එක නැව් ගමනකට එක්ක යම් කාලයකට විදේශ නැව් සමාගම් වලින් කුලියට ගන්න සාකච්ඡා පවත්වලා මොකද කරන්නේ? ඒ ලංකා රජය වෙනුවෙන් නැව් කුලී විසුම් අත්සන් කරනවා. නැව් සංස්ථාවත් මධ්‍ය කාර්යාංශය එන නැව් කුලියට අරගෙන ඒ කුලී නැව් වලින් අපට අවශ්‍ය තෙල් ගෙන්වා ගන්න ක්‍රියාත්මක වෙනවා. ඔන්න වගේ සේවාවන් කීපයක්ම සීමාසිත ලංකා නැව් සංස්ථාවෙන් ක්‍රියාත්මක කරනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට කොළඹ නැව් තටාකාංගන සමාගම. කොළඹ නැව් තටාංගන කිව්වොත් හරියව. තේරෙනවද? කොළඹ නැව් තටාකාංගන සමාගම එහෙම නැත්නම් කොළඹ නැව් තටාංගන බෝත්තා කරෙක්ට්. තටාංගන කිව්වොත් හරි. මේක ක්‍රම තුනකට විභාගයට ඇවිල්ලා තියෙනවා. එක්ක අහනවා කොළඹ නැව් තටාකාංගන සමාගමේ කාර්යයන්. නැත්නම් කොළඹ නැව් තටාංගන සමාගම. නැත්නම් සිංහලෙනුත් තියෙනවා මේ ඉංග්‍රීසි වචනේම කොළඹ ඩොක්යාඩ් සමාගම. නැත්නම් සීමා සහිත කොළඹ ඩොක්යාඩ්. එතකොට මෙන්න මේක තමයි සීමා සහිත ලංකා නැව් සංස්ථාව සතු අංක එකේ නැත්නම් ප්‍රධානම ලොකුම උපසමාගම. තව තියෙනවා සිලෝන් ෂිපින් ලයින් සමාගම, ලංකා ටෑංකර්ස්, එකම වරාය සේවා සමාගම. ඒ අතරින් ලොකුම උපසමාගම මතක තියාගන්න කොළඹ ඩොක්යාඩ්. ඒත් එක මතක තියාගන්න කොළඹ ඩොක්යාඩ් කියන්නේ ලෝක ප්‍රසිද්ධ සමාගම. ලංකාවට ඉහළ කීර්ති නාමයක් ගෙනාවු සමාගම. සමහරට මේ කොළඹ ඩොක්යාඩ් ගැන අපි දන්නේ නැති වුණාට ලෝකෙ ගොඩක් අය දන්නවා. මොකද හේතුව නැව් තැනීම අතින් ප්‍රමුඛතාවය ගත්ත. ඒ කියන්නේ බෝට්ටු හදන සමාගම ලංකාව ඕන තරම් තියෙනවා නැව් නැහැ. නැව් හදන සමාගම ගත්තොත් විශාල නාවකයට තැනීමේ කාර්යභාරය කරන එකම එක තමයි එකම එක ආයතනය තමයි කොළඹ ඩොක්යාඩ් එක. තේරෙනවද? ඒ නිසා මේකට ඕන තරම් වැඩ තියෙනවා. අනික නැව් වලුත් වඩා කිරීම. කොළඹ ඩොක්යාඩ් එකට ඉන්නෝ විදේශ රටවල වගේ කියන්නේ දියුණු බටහිර රටවල ඉන්නෝ වගේ ඉතා පුහුණු අත්දැකීම් තියෙන දැනුම තියෙන නාවික ඉංජිනේරුවන් ඉන්නවා. ඒ වගේ මෙහෙම අත්දැකීම් තියෙන කළමනාකර නොවන සේවකෝ විශාල පිරිසක් ඉන්නවා. තේරුණානේ? ඒ නිසාම ලෝකේ දියුණු රටවල් නාවිකයාට කිසියම් ප්‍රමිතියක් යටතේ හදනවද? ඒ ප්‍රමිතියටම අපිටත් ඒ මට්ටමින් හදාගන්න පුළුවන්. අනික අපේ කොස්ට් එක අඩුයි. දැන් කොළඹ ඩොක්යාඩ් සමාගම අපි හිතමු රුපියල් කෝටි 500කින් නාවකයාටාවක් හදනවා නම් ඕක පිටරටක සමාගමකට කෝටි සමහරට 10000ක් විතර යන්න පුළුවන්. පිටරට සමාගමක් නැවක් අලුත් වැඩියා කරනවා නම් කෝටියක් වියදම් කරලා කොළඹ ඩොක්යාඩ් සමහරට එයින් භාගයේ අය කරන්නේ. අන්න ඒක තමයි ජනප්‍රියතාවය. තාක්ෂණයත් හොඳයි, වැඩත් හොඳයි. ඒ නිසා ඕන තරම් වැඩ තියෙනවා. මට එක්තරා වෘද්ධක ඔය කොළඹ ඩොක්යාඩ් එකේ ඉංජිනේර කෙනෙක් මට මුණ ගැහුණා. එයා චීෆ් ඉංජිනේර කෙනෙක්. එයා ඉතින් මම එයාත් එක්ක මම විස්තර කතා කරා. මට ඒ වගේ හම්බුණා. මම ටක් ගාලා පැත්තට කරලා පුස්සුවේදී හම්බුනේ ඕපදූපට ගන්න අපි මුල්ලකට වෙනවා. ඉතින් මම ප්‍රශ්න අහනවා. මොකද මට ඉගෙනීමේ කටයුතු සම්බන්ධයිනේ. එයා තමයි කිව්වේ කොළඹ ඩොක්යාඩ් සමාගම ලව්වා නැවක් අලුත් වැඩියා කරගන්න ඕන නම් වසරකට පෙර ඇනුම් කරන්න. වසරකට පෙර. මෙහෙට අනිත් දැනුම් කළා හරියන්නේ නැහැ. අවුරුද්දකට කලින් ඒ තරම් වේටින් ලිස්ට් එකක් තියෙනවා. හිතන්න එන වැඩ ප්‍රමාණය. වසරකට කලින් ඇනුම් කරන්න ඕන. ඒ නිසා වල මේකට වැඩ තියෙනවා. ලංකාවේ ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් මේකෙන් ලබා දෙනවා. විශාල දායකත්වයක්. ඊට අමතරව මතක තියාගන්න වෙසක් පෝය දවසටයි
සිංහල අලුත් අවුරුද්ද දවසයි කියන දවස් දෙක හැර සෙසු දවස් 363ම හෝ 364ම වැඩමුර 3ක් යටතේ දවස පුරාම පැය 24 පුරාම වැඩ කරන වැසු වෙලාවක් නැති නැත්නම් වැඩ කරන ව්‍යාපාර කීපයක් තියෙන ඉන්න එකක් තමයි කොළඹ ඩොක්යාඩ්. පැය 24ම වැඩ. ඒ නිසාම මේ කොළඹ ඩොක්යාඩ් සමාගම කියන්නේ ලංකාවේ විනිමය උල්පත් වලින් එක ප්‍රධාන විනිමය උල්පතක්. ඇයි? විදේශ රටවල නැව වලුත් වැඩියා කරනවා. විදේශයන්ට නැව හදලා දෙනවා. කුඩා පරිමාණ යාත්‍රා, මධ්‍ය පරිමාණ යාත්‍රා පහදලා දෙනවා. ඒවෙන් විශාල විනිමයක් උපයනවා. එහෙනම් මේකත් විනිමය මොකද විනිමය උපයන උල්පතක් හා සමානයි. එතකොට ඒ කොළඹ ඩොක්යාඩ් සමාගමෙන් නැවක් අලුත් වැඩියා කරගන්න හරිම ගාස්තු අඩුයි. ඒ නිසා තමයි ලෝකේ බොහෝ නැව් සමාගම් කොළඹ ඩොක්යාඩ් එකෙන් අලුත් වැඩියා කරගන්න කැමති. නැවක් තනා ගන්න කැමති. තාක්ෂණයත් ඉහළයි ගාස්තුතරු නිසා විශේෂයෙන්. තේරුණාද? එතකොට මේ නිසාම කොළඹ ඩොක්යාඩ් මං කෝ පැය 24 පුරාම වැඩමුළු 3ක් යටතේ 8 වරක් 3:24යිනේ වැඩ කරනවා. ඒ සේවකයන්ට ඉතා ඉහළට ගෙවනවා. මොකද අති විශාල ආදායම් ලබන ආයතනයක් නිසා ඉතා ඉහළට ගෙවනවා. දැන් මේ කාලේ නෙවෙයි දැන් වසර දැන් දෙනිකයි කාලයක් තුන මට අවුරුදු 15කට වගේ උඩදී කොළඹ ඩොක්යාඩ් සමාගම අවුරුද්දට 3 පාරක් බෝනස් කිව්වා. ඕගොල්ලෝ පිළිගන්නේ හේකුත් නෑ. බෝනස් කියන්නේ පඩියට අමතරව පඩියක් දෙනවනේ නොමිලි. අවුරුදු 15කට උඩදී වෙනකම්ම 3 වරක් බෝනස් කිව්වා. හිතන්න 3 පාරක් පඩිය මෙන් ගුණයක් දෙන්න මොනතරම් ලාභ උපයන්නේ නැද්ද? ඒ නිසා මේක බොහොම කීර්තිමත් සමාගමක්. අපේ රටේ බොහොම ජාතික නිෂ්පාදනයේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන සමාගමක්. පසු කාලෙදී එක ආණ්ඩු මාරුන් එක යම් උත්පාත අවපතයිල දැන් බෝනස් එකයි දෙන්නේ. 3ක් පුලින් දුන්නා. තේරුණාද? අද පවා මතක තියාගන්න කොළඹ ඩොක්යාඩ් වලට යන්න පුළුවන් නම් කොට රැකියාවකට ඉතාම ඉහළ වැටුප් ගෙවන රාජ්‍ය සමාගම් 14 අතර මුලින්ම ඉන්නෝ කොළඹ ඩොක්යාඩ් සමාගම. සාමාන්‍යයෙන් කොළඹ ඩොක්යාඩ් සමාගමේ කාර්මික ශිල්පියෙක් කෙනෙක් මෙකෙනෙක් කියන්නේ අවම ලක්ෂ එකමාරක් ගන්නවා මාසෙට පඩි. ඉංජිනේර කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ලක්ෂ 10ට පඩි ගන්නවා. ඒක හොඳට ගෙවන රාජ්‍ය සමාගමක් කියන එක විභාගය නෙවෙයි ඕගොල්ලන්ගේ ප්‍රයෝජනෙට මතක තියාගන්න. කොළඹ ඩොක්යාඩ් එක. මේකේ ප්‍රධාන කාර්යයන් කීපයක් තියෙනවා. එකක් තමයි වීලි නැව් තටාකාංගන ඉදිකිරීම නඩත්තු කිරීම. මොකද්ද දරුවනේ මේ නැව් තටාංගනයක් නැත්නම් නැව් තටාකාංගනයක් කියන්නේ? ඩොක් එකක් කියන්නේ ඩොක් කියන්නේ මොකද්ද? ඩොක් එක කියන්නේ මුහුදේ තැනු ටැංකියක්. දැන් පුංචි ප්‍රමාණයේ නාවක යාත්‍රාවක් නම් ඔරුවක් පුංචි බෝට්ටුවක් නම් අපිට උස්සලා හරි අතින් හරි ඇදලා ගොඩබිමට ගන්න පුළුවන්. මේ මුහුද යටත් නැවේ තට්ටු 10 12 තියෙන අති දැවැන්ත නැවක් ගොඩබිමට ගන්න බෑනේ. කොහෙද ගන්නෙ? නැව් තටාකාංගනයකට තමයි ගන්නෙ. තටාක ගත කරලා තටාංගනය තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේ වගේනේ. දැන් මේ තියෙන්නේ මුහුද නම්. මේ මුහුද. හරිද? මෙන්න මෙතන හදනවා තටාකය. එමිතන් මේ තටාකය හදන්නේ මේ වගේ හැඩයට. වී හැඩයට. තේරුණාද? මේක ටැංකියක් එතකොට. එතකොට මේකේ දොරක් තියෙනවා. ඒ දොර ඇරියම මොකද වෙන්නේ? ඕපන් වෙනවා. එහෙනම් මුහුද වතුර මෙතනට එනවා. දැන් මුහුදට මේක සම්බන්ධ වෙනවා. එහෙනම් දැන් නැවක් ඇවිල්ලා මොකද කරන්නේ? නැවක් ඇවිල්ලා මෙන්න මෙතන මොකද කරන්නේ? තටාකගත කරනවා. කරලා දොර වහනවා. වහලා හිමීට බොහොම එකවර බස්සන්නේ එකවර වතුර බැස්සුත් මොකද වෙන්නේ? ජොග් ගාලා මේක වැටෙනවානේ. හිමීට තමයි පැය ගාණක් පැය 4-5ක් යනවා මේක මේ වතුර අයින් කරන්න. හිමීට අයින් කරලා ක්‍රමානුකූලව නැව පල්ලෙහාට අරගෙන ඩයිවර්ස්ලා කිමුදුම් කරෝ ගිහලා මොකද කරන්නේ? යටින් කිමිදිලා මේකට ගහන ජැක්. ඒ ජැක් උඩ තමයි නැව තියෙන්නේ. ඒ මුතුම නැව යට පතුලේ ඕනම රිපෙයාරයක් කරන්න පුළුවන්. ශිල්පීන්ට ගිහිල්ලා.
අන්න ඒව තමයි ඩොක් කියන්නේ. නැව් තටාකාංගන කියන්නේ. කොළඹ ඩොක් යාඩේ ප්‍රධාන කර්තව්‍යත් ඔක තමයි නැව් තටාකාංගන ඉදි කරනවා. ඉදි කළ මේව නඩත්තු කරනවා. මොකද මේ දැන් මේ තියෙන මම මේ පඩිපෙලක් වගේ දැම්මේ. මේවා තියෙන නැව් අලුත් වැඩියාවට නැවේ සේවාවලට අවශ්‍ය ආයුධ මෙවලම් කම්ප්‍රෙෂර් ඔක්කොම ටික තියෙන මේවා. يعني කාමර වශයෙන් බිත්ති දාලා තියෙන මේවට තේරෙනවද? අරගෙන මේව කරනවා. ඉතින් මේ නැව් වීලි නැව් තටාකාංගනේ හරියට මේන්ටේන් කරන්න ඕනේ. අවශ්‍ය පහසුකම් මේක ඇතුළේ සියල්ල තියෙන්න ඕනේ. නැව ගත්තට පස්සේ පච වෙන්න බෑ. නැව අරගත්තොත් අලුත් දෙයක් කරන්න ඕනේ. ඒ අවශ්‍ය උපකරණ මේවලම් තියෙන මේකේ. ඒ නිසා අපි මේක කිව්වේ මොකද්ද මේ නැව් තටාකාංගන ඉදි කිරීමයි ඒක නඩත්තු කර පවත්වාගෙන යාමයි කොළඹ ඩොක් යාඩේට බාරයි. මොකද නැවක් ආවට පස්සේ අඩුපාඩු හදන්න බෑ. ඩොක් යාඩ් එකට නැව අරගෙන වතුර බස්සපු මොහොත කොයි මොහොතද ඒ මොහොතේ සිට වැඩ ආරම්භ කිරීම හැකියාව තියෙනවා. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි නාවිකයාට අලුත් වැඩියාව. නාවිකයාට අලුත් වැඩියාව. මං කිව්වේ විදේශ නැව් සමාගමක නැවක් අලුත් වැඩියා කරගන්න අඩුම ගානේ වසරකට කලින් ඇනවුම් කරන්න ඕනේ. ඒවත් බුකින් එකක් දාන්න ඕනේ. බුක් කරගන්න ඕනේ. ඒ තරම් වැඩ මේකට. අනිත් එක තමයි නාවිකයාට තැනීම. දැන්ට අවුරුදු 6කට වගුඩදී මැලේසියාවටත් විශාල ප්‍රමාණයක් නැව් දෙකක් හැදුවා. ඇනවුමට අනුව තමයි හදන්නේ. ජොබ් ප්‍රොඩක්ෂන් සිස්ටම් එක කියන්නේ. කලින් හදලා තියන්නේ නැහැ. මොකද කෝටි ගාණක්නේ. කෝටි ගාණක් හිර කරන්න බෑ. තේරෙනවද? ඇනවුමක් આવත් ඇනවුම බාර ගන්නවා. ඇඩ්වාන්ස් එකක් ගන්නවා. නැව හදනවා. හදලා බාර දෙනවා. ඊළඟට නාවික ඉංජිනේරු උපකරණ හා ආම්පන විකිණීම. නාවික ඉංජිනේරු උපකරණ හා ආම්පන කියන දරුවනේ ස්පෙයා පාර්ට්ස්. නැව් සමාගම වල නැව් වලට අවශ්‍ය විවිධ ස්පෙයා පාර්ට්ස් තියෙනවානේ. එන්ජින් කොටස් වගේ එන්ජින් කොටස් බෙල්ට් එක වගේ. අන්නේ උපකරණ ආම්පන්න මිලදී අරගෙන රැස් කර තබාගෙන එක එක විදේශ නැව් සමාගම වලට හෝ ඉල්ලීමක් කරා මොකද කරන්නේ? අලෙවි කරනවා. ඒක ලොකු දෙයක්. මොකද ජර්මනියෙන් ගෙන්වන නැව්වමතර කොටස් වෙන කොහෙවත් නැහැ. ඇමරිකාවෙන් ගෙන්වන වෙන කොහෙවත් නැහැ. ඒ අන්න එහෙම රටවල් කීපකින් ගෙන්නගෙන තමයි මේ සප්ලයි එක දෙන්නේ. ඊළඟට පස්වෙනි එක දුම්රිය මැදිරි නිෂ්පාදනය. අන්න දැන් ට්‍රැක් පයින්නෝනේ දෝ. දැන් මොකද මේ ශ්‍රේෂ්ඨය නෞකා ප්‍රවාහනය. නෞකාට තැනීම අලුත් දෙයක් කිරීම කියන එද්දි මෙන්න තියෙනවා. මොකද්ද? දුම්රිය මැදිරි නිෂ්පාදනය. පිටස්තරයිනේ ආගන්තුකයිනේ. ඔව් ප්‍රශ්නයක් නැහැ. දුම්රිය එන්ජින් නෙවෙයි දුම්රිය මැදිරි හදන පළවෙනි සමාගම තමයි ලංකාවේ කොළඹ ඩොක් යාඩ් එක. අනිත් එක තමයි සිවිල් ඉංජිනේරු සේවා සැපයීම. පිළිගන්නවා. සිවිල් ඉංජිනේරු විද්‍යාව කියන්නේ මේ ගොඩනැගිලි කර්මාන්තයට දාලා ඉංජිනේරුනේ. එහෙනම් සිවිල් ඉංජිනේරුවන් කියන්නේ කටුපැද්ද පේරාදෙණිය වගේ කැම්පස් වලින් පාස් අවුට් වෙච්ච ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය දක්වන්න පුළුවන් කෙනෙක්. තමයි සිවිල් ඉංජිනේරු කියන්නේ. තේරුණාද? ගොඩනැගිලි තාක්ෂණයට අවශ්‍ය තීරණ ගන්න. ඒ ගොඩනැගිලි තාක්ෂණය ඉදිරියට ගෙන යන්න දැනුම තියෙන කෙනෙක් තමයි සිවිල් ඉංජිනේරු කියන්නේ. එහෙනම් මේ ඩොක් යාඩ් එක තුල මැරීන් ඉංජිනේර්ස්ලා කියන්නේ නෞකා ප්‍රවාහන සම්බන්ධ ඉංජිනේරුවෝයි මේ ගොඩනැගිලි කර්මාන්තවල දාලා ඉංජිනේරු දෙගොල්ලොම ඉන්නවා. අන්න ඒ නිසා මේගොල්ලෝ ඉන්දිකිරීම් කොන්ත්‍රාත් බාර ගන්නවා. අමතර දෙයක්. නැව් තනනවා, නැව් හදනවා, අලුත් වැඩියා කරනවට අමතරව තේරෙනවද? සිවිල් ඉංජිනේරු සේවා සපයනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ සිවිල් ඉංජිනේරුවන් ඉන්න නිසා ගොඩනැගිලි ඉදිකර දීමේ කොන්ත්‍රාත්තු බාර ගන්නවා. බාරගෙන ඉදිකර දෙනවා. හිතන්න පුළුවන්ද? කොළඹ ඩොක් යාඩ් සමාගම විසින් හදලා දුන්න බිල්ඩින් එකක් කොන්ත්‍රාත් අරගෙන ඒ බිල්ඩින් එක අපට සම්බන්ධ එකක්. මොකක්ද? කොළඹ DR විජයවර්ධන මාවත. ඒ කියන්නේ ඔය රේල්වේ ස්ටේෂන් පිටිපස්සෙන් යන පාර මරදාන හන්දිය දක්වා ඒ DR විජයවර්ධන මාවතේ DR විජයවර්ධන මාවතේ තියෙනවා අපිට සම්බන්ධ වැදගත් ආයතන. මොකක්ද? සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. ඒක තියෙන්නේ සමාගම් මැදුර කියන බිල්ඩින් එකේ. ඒ බිල්ඩින් එකේ මම හිතන්නේ 10 වෙනි තට්ටුව විතර තියෙනවා අරකට. මොකද්ද? ජාතික බුද්ධිමය දේපල කාර්යාලය. පේටන්ට් බලපටම් ලියාපදිංචි කරන්නේ. අන්නේ බිල්ඩින් එක නම් කරේ සමාගම් මැදුර කියලා. ඒ සමාගම් මැදුර කියන බිල්ඩින් එක හැදුවේ කවුද? මේගොල්ලෝ. කොළඹ ඩොක් යාඩ්. අන්න හොඳම ඔප්පු කිරිල්ල. එහෙනම් මේගොල්ලෝ කොන්ත්‍රාත් ව්‍යාපාර කරනවා. ඊළඟට නාවික ඉංජිනේරු ශිල්පීන් පුහුණු කිරීම සඳහා පාසලක් පවත්වාගෙන යනවා. නාවික ඉංජිනේරුවන්, ඒ කියන්නේ මැරීන් ඉංජිනේර්ස්ලා පුහුණු කරන්න
වෙනදා ඕවර්සීස් යවන්න දැන් ඕනේ දැන් මේගොල්ලන්ගේ පුහුණු පාසල්වත් තියෙනවා. ඒකෙන් පුහුණු කරලා සහතික දීලා රැකියාව අවස්ථාව උදා කරගන්න අත දෙනවා. මෙන්න මේ වගේ විශේෂිත කාරණා කීපයක් කොළඹ ඩොක්යාඩින් කරනවා. එහෙනම් ලංකාවේ නැව් හදන්නේ කවුද? නැව් හදන සමාගම මොකද්ද? කිසි වාදයක් නැහැ. අනිවාර්යයෙන්ම ඩොක්යාඩ් එක මතක තියෙන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. ඔව්. අපි ඊළඟට බලමු තුන්වැනි බලාධිකාරය නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. නැව් ඉඩ පහසුකම් කියලාත් කියනකොට නැව් ඉඩකඩ කියලා සිංහල ව්‍යවහාර වෙන ප්‍රශ්නයක් නැහැ. පහසුකම් කියන්නේ ඉඩකඩ කියන අර්ථමනේ. එක්ක නැව් ඉඩ පහසුකම් නැත්නම් නැව් ඉඩකඩ වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. Central Freight Bureau. Central Freight Bureau. CEB. Central Freight Bureau. CEB. 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 කියන ඇබ්‍රිවියේෂන් එක අර්ථ දෙකක් තියෙන. එකක් Central Freight Bureau. අනිත් එක සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ්. දෙකම ගන්න පුළුවන්. 1971 දී තිබුණා නැව්ගත කිරීමේ පාලක මණ්ඩලය කියලා එකක්. 71 දී. ඒ නැව්ගත කිරීමේ පාලක මණ්ඩලයේ කටයුතු දුර්වල අකාර්යක්ෂමතාවෙන් තමයි ක්‍රියාත්මක වුණේ. ඒක ප්‍රතිඵලයක් ලෙස 1973 දී විශේෂ පාර්ලිමේන්තු නීතියක් මගින් නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය නමින් පුළුල් බලතල ඇතුව මේ ආයතන පිටුවා. ඔව්. එතකොට දරුවනේ මේක මේ අලුත්ම ආයතනයකුත් නොවේයි අලුත්ම ආයතනයකුත් තමයි. තේරෙනවනේ? ඒ කියන්නේ 71 දී තිබිච්ච නැව්ගත කිරීමේ පාලක මණ්ඩලය තමයි කන්වර්ට් කළේ. හරිද? ඒ නිසා අලුත්ම ආයතනය නෙවෙයි කියන්නේ ඒකයි. නමුත් දැන් පරිවර්තනය කරන් පස්සේ දැන් අලුත් සංවිධාන ව්‍යුහයක් එහෙම නෙන්නේ අලුත් ආයතනය තමයි. එහෙනම් දැන් මේක මොකද්ද? පැහැදිලිවම රජයේ මොකද්ද? රාජ්‍ය සංස්ථාව මතකනේ. සංස්ථා හඳුන්වන නම් අපි කීපයක් කරා මතකනේ ව්‍යාපාර සංවිධාන ඒකකයේදී. කාර්යාංශය කියන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම සංස්ථාව. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය ඒකට තිබිච්ච. ඒක සංස්ථාවක්. අද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ඒක සංස්ථාවක්. එහෙනම් කාර්යාංශයව සංස්ථාවක්. පැහැදිලිනේ? එතකොට මේකෙන් ප්‍රධාන කාර්යයන් කීපයක් කරනවා. එකක් තමයි නැව් නියෝජිත ආයතන ලියාපදිංචි කිරීම හා පාලනය කිරීම. ඔන්න මතකද? shipping agencies. නැව් නියෝජිත ආයතන ලියාපදිංචි කිරීම හා පාලනය කිරීම. දැන් shipping agencies තියෙන ලෝක සෑම රටකම ඒ නැව් නියෝජිත ආයතන තමයි නැත්නම් නැව් නියෝජිත සමාගම් තමයි නැව් සේවා අවශ්‍ය පාර්ශවයන්ට නැව්වල සේවා පහසුකම් ලබා දෙන්න කටයුතු කරන්නේ. කවුරු වෙනුවෙන්ද? නැව් සමාගම් වෙනුවෙන්. ලෝකේ විවිධ රටවල නැව් සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් නැව් සමාගම් වෙනුවෙන් ක්‍රියා කරමින් නෞකා සේවා අවශ්‍යයට එම සේවා ලබා දීමට නැව් සමාගම වෙනුවෙන් ක්‍රියාකාරී වන අය තමයි නැව් නියෝජිතෝ කියන්නේ. ලංකාවෙත් එහෙමයි. ලංකාවේ තියෙන සියලුම නැව් නියෝජිත ආයතන ලියාපදිංචියක් වෙලා බලපත්‍රයක් ගන්න ඕනේ නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශයෙන්. තේරුණාද? එහෙම නැත්නම් නැව් නියෝජිතයන් වශයෙන් පිළිගන්නේ නැහැ. ඒගොල්ලන්ට සක්‍රිය වෙන්න බෑ. මතක තියාගන්න ලේසි ප්‍රධානම එකක් මතක තියාගත යුතුම නේ. ඒ කියන්නේ shipping agencies ලංකාවේ කීපයක්ම තියෙනවානේ. ඒ සියලු නැව් නියෝජිත ආයතන රජයේ වෙනුවෙන් ලියාපදිංචි වෙලා අවසර පත්‍රය බලපත්‍රය නැත්නම් පර්මිට් එක ගන්න ඕනේ මේකේ. හරිද? එහෙම ගත්තම මේක ඒ නැව් නියෝජිත ආයතන පාලනය කරන්නේ කොහෙන්ද? Central Freight Bureau එකෙන්මයි. ඒ කියන්නේ පර්මිට් එකේ තියෙන කොන්දේසි ඉටු කළ යුතු අවශ්‍යතා ඒවා කඩ කරන්න බෑ. කඩ කළොත් බලපත්‍ර කැන්සල් කිරීම හෝ නැත්නම් අවවාද කර දිගටම පවත්වාගෙන යාමට අවසර දෙන්නේ බියුරෝ එකයි. දෙවෙනි එක තමයි විදේශ නැව් සමාගම් වල නියෝජිතයින් ලෙස ක්‍රියා කිරීම. දැන් විදේශ නැව් සමාගම් වල නැව් මෙහෙට එනවනේ. ඒ නැව් සමාගම් බලන්නේ ලංකාවට පැමිණිවහම බහණ්ඩ පැටවීම කොට බෑම අවසන් කළ නැවත නැව ලංකාවෙන් එළියට ගන්න. මොකද හේතුව කොළඹ වරාය තුල කිසියම් විදේශ නාවක යාත්‍රාවක් එක දිනක් හරි පමා වෙනවා කියන්නේ ඩොලර් දහස් ගණනක පාඩුවක්. විදේශ නැව් සමාගමේ නැවියෝ වෙනත් විදේශ රටක යාත්‍රා කරනකොට අනිවාර්යෙන් අමතර දීමනා වර්ග තියෙන ගොඩක් ගෙවන්න. දැන් තමන්ගේම රටේ වැඩ කරනවා නම් එහෙම නැහැ. ඒ නිසා තේරෙනවද? ඒ නිසා ඒ වගේම නැව අබලන් වෙනවා. නැව ලුත්වඩියා කරන්න වෙනවා. නැව සර්විස් කරන්න වෙනවා හැම අතින්. ඒ නිසා ඒ නැව් සමාගම් බලනවා
ලංකාවට පැමිණි වහාම බහන්්ඩ සහ බහන්්ඩ අන්ලෝඩ් කර තේරවත් ඉට පස්සේ ඉක්මනිම බහන් ලෝඩ් කරගත පටවගත්ත එන්න. එතකොට ඒ සඳහයගොලු වෙනම නියෝජිතෝ පත් කරගන්න කැන ඒ නැව මෙහෙට එන්න පෙරම නැව් නියෝජිත අවශ්‍යක කරලා තියෙනවා. අවශ්‍ය බහන්ඩ සූදානම් කරලා තියෙනවා තේරවා අදේ වගේම රැගෙනෙන බහන්ඩ කෙලින්ම ගෙනියන්න කටේන විහිකල්ද ලොරිද ලෑස්ති කල තියෙනවා එතකොට මොකද වැඩ ඉක්මන් අනි වගේ විදේශ නැව් සමාගම් වෙනුවෙන් ක්‍රියා කරන්න නැවනියෝජිතයෙක් වසේ නැව් නියෝජිත සමාගමක් වසයෙන් කටයුතු කරමගද මධ්‍යකාරයන්සේ මතකරි ලංකාව අනිකු ශිපින් ඒජන්සි ස්පාලනය කරන එව ලියා පංචි කළ බලපත් දෙන අම්ම තමයි මේ හරිද ඒ අම්මම තමයි ඒ මවුම තමයි විදේශ නැව් සමාගම් වෙනුවෙන් ලංකාවේ දී නියෝජිත සේව සපයන් පැදිලිනි තුන්වනි එක රජයේ වෙනුවෙන් නාවක සමුළු නියෝජනය කිරීම. එකම නැව්මාර්ගවල යාත්‍රා කරන හෝ එකම කලාපයක යාත්‍රා කර නැව් සමාගම් වල නියෝජිතයන් කලින් කල්ට පවත්වන රැස්සීම්නි නාවක සමුළු කියන්න. ඒ නාවක සමුළුවලට රජයට ආරාධනා ලැබුණම රජය යන්න රජය වෙනු යන්නේ එකක් නැව් ඉඩ පහසුකම් වෙන් කිරීම මධ්‍යකාරයන්සේ නිල්ධාරින් අනිත් එක මොකද අනිත් ඇතන අනිත් ඇතන මොකක්ද අපි මේ පරිච්චේදම අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ මොකද්ද සීමා ශ්‍රී ලංකා නැව් සංස්ථාව මාක් එකක් දැම්මේ අන්නේ මාක් එකම දැන් මම මෙතනක් දානවා හරිනේ මෙන්න මේ මාක් දෙක අනිත් එක රජයේ වෙනුවෙන් නැව් කුලියට ගැනීමට විසුමති කර ගැනීම කියන එක මෙන්න මේ දෙකම මතකනේ මෙන්න මේ දෙකම සීමා සහිත ලංකා නැව් සංස්ථාවත් කරනවා ඒ වගේම නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍යකාරයන්සත් කරනවා හොඳට මතක තියාගන්න එක තේරුණානේ එනම් රජය වෙනුවෙන් නැව් කුලියට ගන්න නැව් කුලියක විසුම් අත්සන් කිරීමයි රජය වෙනුවෙන් නාවක සමුළු නියෝජනය කිරීමයි ඉටු කරන බලාධිකාර දෙකයි එකක් මධ්‍යකාරයන්සේ අනිත් එක සීමා සහිත ලංකා නැව් සංස්ථාව. ඊළඟට විදේශ නැව්වලට ප්‍රමාණවත් භාණ්ඩ හා මගින් සැපීමට වගබලා ගැනීම. හරිම වැදගත් ඒක ලම. ඔබට මතක නැහැ. ඔබ මං එතන ඉපදෙන්න හිතලත් නැහැ. 88 89 භීෂණ කාලේ. ඒ වගේම 2008 9 7 8 9 අවසන් යුද්ධ සමයේදී ඒ අමිහිරි කාලවලදී විදේශ නැව් සමාගම්වල නැව් ලංකාවට ආවේ නැහැ. විශේෂයෙන්ම මේ අවසන් යුද්ධ කාලේ ආවෙම නැහැනේ. ඒ කියන්නේ විදේශ නැව් සමාගමක සතු නැවක් කොළඹ වරායට එවන්න බය වුණා. ඒ කීප සැරයක්ම ත්‍රස්තවාදීන් උත්සාහ කරා කොළඹ වරාය පුපුරව හරින්න. බෝම්බ තර්ජන. අන්න ඒ නිසා ඒ නැව් සමාගම් කැමති නැහැ. ඒ නැව් සමාගම් කැමති නැහැ තමන්ගේ නැව් විනාශ කරගන්න. ඊට පස්සේ 88 89 තිබුණේ අපේ රටේ වෙන භීෂණ කරල්ලක්නේ. ඒකෙදි වරායන් ටාගට් උන්නේ. ඒකෙදි පවා මොකද උනේ? විදේශ නැව් සමාගම් නැව් ගමනාගමනේ නැවැත්තුවා. විශේෂයෙන්ම OSK shipping company එක නැවැත්තුවා. හේතුව වරායට එන එක අවදානමක් නැහැ. වරාය පෝස්ට් ඔතොරිටි එකේ සිකියුරිටි එකයි ආරක්ෂක අංශයයි නව් කොහොමද ආරක්ෂා කරනවා. ආවේ නැත්තේ භාණ්ඩ නිෂ්පාදනය ඇන හිටුණා. භාණ්ඩ අපනයන ක්‍රියාවලිය මන්දගාමී වුණා. ඒ නිසා ඒ නැව් සමාගමේ නැවක් මෙහෙට ඇවිල්ලා මොකද වෙන්නේ? භාණ්ඩ නැතුව හිස් අතින් තමයි යන්න වෙන්නේ. නැත්නම් චූටි භාණ්ඩ ප්‍රමාණයක් දාගෙන තමයි යන්න වෙන්නේ. අන්නේ තරක මත නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන් විදේශ නැව් සමාගමක නැව් මෙහෙට නැවත නැවත එන්නේ. තව තවත් එන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය නැව් බඩු ප්‍රමාණය දෙනවම පමණයි. එහෙනම් විදේශ නැව් වලට ප්‍රමාණවත් භාණ්ඩ හා මගින් දෙකම ප්‍රමාණවත් භාණ්ඩ හා මගින් සැපීමට වගබලා ගැනීමත් මේගොල්ලේ කාර්යය. එතකොට ඒ සදා නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍යකාර්යාංශය තමයි පුවත්පත් දැන්වීම් පළ කරන්නේ. අන්තර්ජාලය ප්‍රසිද්ධ කරන මොනවද? ලංකාවේදී විදේශ නැව් සමාගමකට ලබා ගන්න පුළුවන් පහසුකම්. අනිත් එක ලංකාවේ ඒගොල්ලන්ට අවශ්‍ය ඕනෑම භාණ්ඩ ධාරිතාවයක් නැව්ගත කරලා යවන්න පුළුවන් නැව් තිබෙන බවට ප්‍රසිද්ධ කරන්නේ මධ්‍යකාර්යාංශය. තේරුණාද? එහෙම වුණාම තමයි විදේශ නැව් වලට ප්‍රමාණවත් භාණ්ඩ හා මගින් සපයන්න පුළුවන් වෙන්නේ. කොහොමද? ඇයි අන්න එහෙමනම් ඒ විදේශිකයන්ට භාණ්ඩ සපයන්න අලෙවි කරන්න ඉන්න විභව ව්‍යාපාරිකෝ මොකද අන්න ටක් ගාල් දැන් මොටිවේට් වෙනවා.
ඒගොල්ලෝ ඊට පස්සේ ටක් ගාලා අරගොල්ලොත් එක්ක කන්ටැක්ට් තියාගෙන භාණ්ඩ හා සේවා ඒගොල්ලෝ අලෙවි කරනවා. එහෙම අලෙවි කරාම එහෙනම් ෂිපින් මධ්‍ය කාර්යාංශය විසින් මොකද කරන්නේ? ඒ අපනයනය කරන්න අවශ්‍ය භාණ්ඩ ඇසුරුම් කිරීම, ඒකෙදි උපදෙස් සැපීම කරලා කොහොම හරි නැවට පටවා ප්‍රවාහනය කළ හැකි මට්ටමට සූදානම් කරනවා. එහෙම සූදානම් කරනවා කියන්නේ මොකද්ද? නැව ආපු ගමන් භාණ්ඩ මගින් තියෙනවා. තේරුණාද? ඊළඟ එක තමයි වරාය තුල භාණ්ඩ පැටවීමේ හා ගොඩබෑමේ කටයුතු අධීක්ෂණය හා පාලනය. වරාය ඇතුලේ වරාය පරිසරය තුල භාණ්ඩ පැටවීමේ හා ගොඩබෑමේ ලෝඩ් ඇන්ඩ් අන්ලෝඩ් කිරීමේ කටයුතු අනිවාර්යයෙන්ම අධීක්ෂණය කරන්නේ, ඒක පාලනය කරන්නේ කවුද? මධ්‍ය කාර්යාංශය. මොකද විදේශ නැවක් ඉක්මනින්ම සර්විස් එක දීලා ලංකාවේ වරායෙන් එළියට දැම්මොත් තමයි අපිට තව නැවක් ගන්න පුළුවන්, අපිට ආදායම් ලැබෙන්නේ. එහෙමනම් අන්නේ වරාය තුල පැටවීමේ හා ගොඩබෑමේ කටයුතු වේගවත් කළොත්, ඉක්මන් කළොත් ඉක්මනින් අපිට පුළුවන් නැවක් එළියට දාලා තව නැවක් ගන්න. ඒක තමයි වෙන්න ඕනේ. නැවුම් මෙහෙම කටයුතු කරන එකනේ. තේරුණාද? එහෙනම් ඒ වරාය තුල භාණ්ඩ පැටවීමේ හා ගොඩබෑමේ කටයුතු අධීක්ෂණය කරලා දුර්වලතා තිබේ නම් ඒ දුර්වලතා නැති කරන්න පිළියම් ආදේශ කරනවා. ඒක තමයි පාලනය කියන්නේ. ඒක කරන මධ්‍ය කාර්යාංශය. හත්වෙනි එක, ඉක්මනින් නැව්ගත කිරීමේ කටයුතු ඉටු කර විදේශ නැව් හිමියන්ගේ පිරිවැයවම කිරීමට සහාය වීම. ඉස්සෙල්ලාම ඔව් කිව්වා ඉක්මනින් නැව ඇතුළට ගත්තා, ඉක්මනින් අන්ලෝඩ් කර භාණ්ඩ ගොඩ බෑව, ඉක්මනින් භාණ්ඩ පැටවු ගියා. එහෙමනම් ලාභ ඒගොල්ලන්ට. තේරෙනවද? ඒ නිසා ඉක්මනින් නැව්ගත කිරීමේ කටයුතු ඉටු කර විදේශ නැව් හිමියන්ගේ පිරිවැය අවම කරන්න ක්‍රියා කරනවා කියන්නේ මොකද්ද? විදේශ නැව් සමාගම් වලට වෙන්නේ නැහැ මෙහි ලංකාවේ අනවශ්‍ය කාලයක් නතර කිරීමෙන් බටා ගෙවන්න, අමතර දීමනා දෙන්න. තේරෙනවද? එහෙම අවශ්‍ය නැහැ. කෑම්බීම ආහාර පාන සපයන්න අවශ්‍ය නැහැ. ඉක්මනින් යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ලාභයි. ඊළඟට වරාය තුල භාණ්ඩ ප්‍රවාහන කටයුතු හැසිරීම. වරාය තුල රේල් පීලිවල කුඩා ප්‍රමාණයේ අර කෝච් එන්ජින් දාගෙන ඩක් වගේ යොදාලා භාණ්ඩ එහාට මෙහාට ගෙනියන ගුදම් අතර. අනේ වරාය පරිශ්‍රය තුල තේරෙනවද? භාණ්ඩ ප්‍රවාහන කටයුතු හැසිරවීමේ වගකීම තියෙන්නේ මේකට. ඔන්න ඔතන මූලික කාරණා කැමැති හතරක් මතක තියාගන්න. කැමැති හතරක්. ඊළඟට නෞකා ප්‍රවාහනය සම්බන්ධ සේවා සපයන අවසන් බලාධිකාරිය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා පෝර්ට්ස් ඔතොරිටි, ශ්‍රී ලංකා පෝර්ට්ස් ඔතොරිටි SLPA. දැන් මේ වරාය අධිකාරිය ගැන යමක් කියන්න ඕන. මේ වරාය අධිකාරිය පිහිටුවන්නේ 79 නේ. 79ට පෙර ලංකාවේ කොළඹ වරායට එතරම් වටිනාකමක් පිළිගැනීමක් ලෝකෙ තිබුණේ නැහැ. දකුණු ආසියාවේ මේ වරායන් අතර ප්‍රමුඛතාවයට ආවේ නැහැ. නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුව පස්සේ අග්නිදිග ආසියාවේ අංක 1 උනේ මොකද්ද? කොළඹ වරාය. අංක 1. දකුණු ආසියාවේ අංක 10 වෙන්නේ මොකද්ද? දැන් අංක 8. දැන් දෙකක් ස්ටෙප් එක අංක 8 වෙන්නේ මොකද්ද? කොළඹ වරාය. මම පින්නේ මොකද්ද? ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කළාට පස්සේ අපි නොහිතන විදියට ලංකාවේ මේ නෞකා ප්‍රවාහන සේවා ව්‍යාප්ත වුණා, පුළුල් වුණා. එතකොට ශ්‍රී ලංකා වරාය අධිකාරිය 79 දී පිහිටුවන්නේ ප්‍රධාන බලාධිකාර 3ක් ඒකාබද්ධ කරලා. එවකට පැවති බලාධිකාර 3ක් ඒකාබද්ධ. ඒක 3 අහෝසි කළා. ඒ 3 කටයුතු ඒකාබද්ධ කරලා තමයි වරාය අධිකාරිය වශයෙන් එළියට එන්නේ. මොකද්ද? දැන් මේවා අහන එකක් නෑ. දැන් පරණයිනේ. දැන් අහන එක ඔළුවේ තියාගන්න. එකක් වරාය සැසඳුම් හා ආරක්ෂක සේවා සංස්ථාව. එවකට පැවති වරාය කොමිෂන් සභා දෙපාර්තමේන්තුවයි එවකට පැවති නැව්බඩු සංස්ථාව නැත්නම් නැව්බඩු සංයුක්ත මණ්ඩලය කියන තුනම ආයතන ත්‍රය කියන්නේ මොකද්ද? තුන ඒකාබද්ධ කර වඩාත් කාර්යක්ෂම වරාය සේවාවන් ලබා දීම පිණිස 79 අංක 51 දරන වරාය අධිකාරිය පනතින් පිහිටෙව්වා. එහෙනම් එවකට පැවති බලාධිකාර තුන මොකද්ද? වරාය සැසඳුම් හා ආරක්ෂක සේවා සංස්ථාව. අනික වරාය කොමිෂන් සභා දෙපාර්තමේන්තුව. අනිත් එක නැව්බඩු සංස්ථාව. තුනම ඒකාබද්ධ කරලා 79 දී සම්මත කළ ස්වාධීන පාර්ලිමේන්තු නීතියක් මගින් රජයේ සංස්ථාව බවට පත් කළා. මෙන්න මේ පත් කිරීමෙන් පස්සේ තමයි ලංකාවේ වරාය කටයුතු, වරාය මෙහෙයුම් කටයුතු පුදුම විදිහට කාර්යක්ෂම වෙන්න ගත්තේ. තේරුණාද? මොකද අධිකාරියක් වුණාම සංස්ථාවක් අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. හරිද? අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වඩා හොඳ සාමූහික තීරණ ගන්නවා. තේරුණාද? ඒ නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ වඩා හොඳ කළමනාකරන ක්‍රියාවලියක්
ඔපරේට් කරනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ මොකද්ද? වරායධිකාරී කටයුතු කාර්යක්ෂම වෙනවා, නිවැරදි වෙනවා. වරායධිකාරීන් ලංකාවේ ප්‍රවාහන සේවයට ලැබිය යුතු සේවා උපරිම ලැබුණා වෙනවා. තේරුණානේ? ඔන්න ඔය තර්ක මත 79 වරායධිකාරී පිහිටුවට පස්සේ තමයි ඔය අද තියෙන දියුණු කොළඹ වරාය අපි දකින්නේ. හරි. එතකොට අද දක්වා මේ අධිකාරිය තියෙනවා. අධිකාරිය සතු විශේෂ විශාල කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඇත්තටම කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලින් වැඩි පංගුවක බර දරන්නේ කවුද? වරායධිකාරී. ඒ කියන්නේ කොළඹ වරාය කියන්නේ නෞකාවක් නම්, කොළඹ වරාය කියන්නේ නැවක් නම්, ඒ නැවේ එන්ජිම හා සමානයි වරායධිකාරී. අන්න ඒ මතක තියාගන්න. කොළඹ වරාය කියන්නේ නැවක් නම්, ඒ නැවේ එන්ජිම තමයි වරායධිකාරී. එතරම්ම වැදගත් කාර්යභාරයන් රැසක් කරනවා. ඒ වගේම වරාය පවත්වාගෙන යාමට, මොකද වරායක් හොඳ මට්ටමින් පවත්වාගෙන ගියොත් තමයි නැව් එන්නේ. විදේශ නැව් නැත්නම් එන්නේ නැහැ. අපට නැව්වාම සුවිශේෂී සේවා සපයන්න පුළුවන් වෙන්නේ වරාය කාර්යක්ෂම මට්ටමේ අංග සම්පූර්ණ පහසුකම් ඇතුව තිබෙනවා නම් පමණයි. එහෙනම් අංග සම්පූර්ණ කාර්යක්ෂම වරායක් පවත්වාගෙන යන්න වැඩි බරක් අදින්නේ කවුද? ශ්‍රී ලංකා වරායධිකාරී. පැහැදිලිද? රයිට්. අපි බලමු මේකේ කාර්යයන් ටික. කාර්යයන් පළවෙනි එක තමයි අධිකාරී සතු වරාය දේපල හා සේවකයින් නඩත්තු කිරීම. වරායධිකාරී සතුව ඉන්නවා සේවකෝ විශාල පිරිසක්. සාමාන්‍ය 20000ක පමණ සේවක පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ සේවකයෝ ඒ වගේම අධිකාරී සතු දේපල. ඒ කියන්නේ ඔය ගුදම් නැත්නම් ගබඩා මේ නැව් වේදිකා සියල්ල එක්කොම නඩත්තු කරන්න මේකේ. අනික නෞකාවලට වරාය තුලදී අවශ්‍ය ආරක්ෂාව සැලසීම. දැන් ඔබ දන්නවා විදේශ නැවක් අවුට් හාබර් එකේ ඉඳන් නැත්නම් පිටත වරායේ ඉඳන් ඇතුල් වරායට ගන්නවනේ. ඇතුල් වරායට ඇතුල් කරගත් මොහොතේ සිට නැවත ඇතුල් වරායෙන් පිටත වරායට දියත් කරන මොහොත දක්වා සම්පූර්ණම නැවේ ආරක්ෂණ වගකීම් තියෙන ලංකාවට. අපි හිතමු විදේශ නැවක්, විශාල නැවක්, ජම්බෝ වෙසල් එකක්. විශාල නැවක් කොළඹ වරාය ඇතුළට ගත්තට පස්සේ ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා පිපිරීමක් වෙලා විශාල විනාශයක් වෙනවා. අනිවාර්යයෙන්ම රජයට සිදුවන වන්දි ගෙවන්න. රජයට සිදුවන වන්දි ගෙවන්න. තේරුණානේ? රජයට වන්දි ගෙවන කියන්නේ මේ රුපියල් දහස් ගණන් නෙවෙයිනේ, ලක්ෂ ගණන් නෙවෙයිනේ, කෝටි ගණන්. කෝටි ගණන් ගෙවන්නේ. තේරුණාද? ඒ නිසා ඊට ලාභයි ඒ වෙනව අපි රැක ගන්නවා නම්. ඒතර රජයට රටේ සංවර්ධනයට තියෙන මුදල් වන්දි ගෙවන්න පාවිච්චි කරන්න ඕනේ නෑනේ. ඒ නිසා තමයි මේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් එයාපෝර්ට්ස් ඔතොරිටි එක මගින් වෙනම ආරක්ෂක අංශයක් දාලා තියෙනවා. වෙනම ආරක්ෂක අංශයක්. ඒක තමයි වරාය අධිකාරිය ආරක්ෂක අංශය කියන්නේ. අර පොලිසිය මහත්තුරුන්ට තියෙන ඇඳුම වගේම නෙවෙයි. ඊට ටිකක් නෙවෙයි, ගොඩක් ඩාර්ක් කහ පාට වගේ. කහ පාට වගේ ඇඳුමක් තියෙන්නේ. තේරෙනවද? ඒක තමයි ඒගොල්ලෝ යුනිෆෝම් එක. ඒගොල්ලෝ තමයි මුළු වරාය පරිශ්‍රයටම ආරක්ෂාවක් දෙන්නේ. වරායේ නැව් වේදිකා තුල නතර කරපු විදේශ නැව් වලට ආරක්ෂාව දෙන්නේ. නැව් වේදිකා ආරක්ෂා කරන්න ඒගොල්ලෝ තමයි. තේරුණාද? ශ්‍රී ලංකා නාවික හමුදාව නෙවෙයි. නමුත් සමහරව අහන ඉතින් සර් නේවි කියලා බැලු තැන ඉන්නේ. ඔව්. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව තියාගත්තොත් මොකටද? ස්ටෑන්ඩ් බයි. මූලික ආරක්ෂණ වගකීම තියෙන අරගොල්ලන්ට. මොකද පෝර්ට්ස් ඔතොරිටි එක ආරක්ෂක අංශයට. හොඳ පඩියක් ගෙවනවා. හරිද? එහෙනම් මූලික ආරක්ෂාව තියෙන්නේ වරාධිකාරී විසින් ස්ථාපිත ආරක්ෂක අංශයටයි. එයාලට බැරි වුණොත් යම් ප්‍රශ්නයක් බරපතල වුණොත් එහෙම ස්ටෑන්ඩ් බයි ඉන්නවා ශ්‍රී ලංකා නේවි එක. නේවි එක ඇවිල්ලා ආරක්ෂාව සපයනවා. ඒ නිසා නේවි එක නෙවෙයි පළවෙනි වගකීම තියෙන්නේ මේකට මතක තියාගන්න. තුන්වෙනි එක වරාධිකාරී ආරක්ෂක අංශයේ මගින් වරාය පරිශ්‍රයට ආරක්ෂාව ලබා දීම. තේරෙනවද? මේ ඉස්සෙල්ලකුවේ නෞකාවලට නැව්වලටනේ. දැන් කියන මොකද්ද? වරාය පරිශ්‍රයට. වරාධිකාරී ආරක්ෂක අංශයේ මගින් වරාය සමස්ත වරාය පරිශ්‍රයට. නැව් වේදිකාවලට, ඒ වගේම ගුදාම් වලට හැම දෙයකටම ආරක්ෂාව දෙන්නේ වරාධිකාරී. 4. නැව් වේදිකා සංවර්ධනය හා නඩත්තු කිරීම. නැව් වේදිකා නැවක් එන්නේ නැව් වේදිකාවල ළඟටනේ මුහුදේ. එතකොට ඒ නැව් වේදිකා ඉදි කරන්නේ වරාධිකාරී. ඒ නැව් වේදිකා දියුණු කරන්නේ, සංවර්ධනය කරන්නේ, නවීන තාක්ෂණ වලින් පාවිච්චි කරන්නේ. ඒ නැව් වේදිකාවල අර විදුලි වලින් ක්‍රියාත්මක වන මෙහෙයුම් මැදිරියේ සිට ඔපරේට් කරන්න පුළුවන් ග්‍රැන්ටි ක්‍රේන්ස් හදන්නේ කවුද?
වරාධිකාරී. ඒ තමයි කියන්නේ නැව් වේදිකා සංවර්ධනය හා නඩත්තු කිරීම කරනවා. ඊළඟට වරාය තුල ගුදම් පවත්වාගෙන යාම. මොනවද මේ ගුදම් කියන්නේ? වෙයාහවුස්. ගබඩාම තමයි. වරායේ තියෙන ගබඩා ගුදම්. වරාය තුල ගුදම් නැත්නම් ගබඩා ඉදි කරලා ඒක පවත්වාගෙන යන්නේ කවුද? වරාධිකාරී. හැබැයි මතක තියාගන්න ගුදම් වල පරිපාලනයේ තියෙන බලය තියෙන්නේ කාටද? ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. වරාධිකාරී මම නම් මම තමයි ගුදම් හදන්නේ. ඔබ තමයි ශ්‍රී ලංකා රේගුව. ඔබ තමයි ආනයනික භාණ්ඩ, අපනයනික භාණ්ඩ තීරුබදු ගෙවනකම් මේ ගුදම් තුල තැන්පත් කරන්නේ. ඊළඟ එක තමයි වරායන් හා නෞකා අතර ගුවන් විදුලි පරිඩ හුමාරු සේවා පවත්වාගෙන යාම. වරායත් නෞකා අතර. තේරුණාද? දැන් වරාය කොළඹ වරාය පරිස්සයට ටච් වෙන මුහුදු සීමාව තියෙනවනේ. කිලෝමීටර් නාවික සතමුන් 2000 ගියාම සම්බන්ධ නැහැ. ඒ වගේ ඒ කියන්නේ ලංකාවේ මුහුදු සීමාව තියෙන ටෙරිටෝරියල් වෝට් එක ලංකාවේ මුහුදු සීමාවට ඇතුල් වෙලා යාත්‍රා කරන ඕනෑම නැවක් සමග පණිවිඩ හුමාරු සම්බන්ධතා තියාගන්නේ කවුද? ශ්‍රී ලංකා වරාධිකාරී. ඊළඟට විදේශ නෞකා වරාය තුලට ලැබුම් කිරීම, ඇදගෙන යාම, නැංගරුම් ලීම, තටාකගත කිරීම හා නැවත දියත් කිරීම කියන වගකීම් ඉෂ්ට කරන්නේ කවුද? වරාධිකාරිය අමතක කරන්න එපා. මොකද මේ ලැබුම් කිරීම කියන්නේ? මුලින්ම දැන් ඕනම රටකලමයි මැරීන් නැත්නම් මැරීන් රූල්ස් අනුව කියන්නේ නාවික ශ්‍රේෂ්ඨේ නැත්නම් නාවික සේවයේ මේ ජාත්‍යන්තර ප්‍රමිති නීති තියෙනවනේ. ඒ නීති අනුව ඕනෑම නෞකාවක් විදේශයකට ගියන් පස්සේ අවුට් හාබර් එක නවත්තන්න ඕන. ඇතුල් වරායට එන්නේ නැහැ, ගන්නෙ නැහැ. උත්සාහ කරනත් අවශ්‍ය නැහැ. ඒක තමයි නීතිය. ඊට පස්සේ පැය 24ක් ඇතුළත නැවේ විස්තර සහ නැව්වඩු වල විස්තර ඇතුළත් කරලා නැව්පති නැවේ කැප්ටන් අසං කළ ආකෘතියක් වරාය බලධාරීන්ට බාර දෙන්න. ඒතර තමයි නැව ඇතුළට ගන්න. එහෙනම් අන්න එහෙම නැව ඇතුළට ගැනීම තමයි නැව ලැබුම් කිරීම කියන්නේ. ගොඩක් වෙලාවට ලොකු නැවක් නම් ස්ටාර්ට් කරන්නේ නැහැ. අවුට් හාබර් කියන්නේ මේ ළඟනේ පේන දුරනේ අර ගෝල් ෆේස් එක පේන්නේ අපිට. ලොකු නැවක් නම් ස්ටාර්ට් කරන්නේ නැත්නම් මොකද? ස්ටාර්ට් කරා වතුර ලොකුවට කැළඹෙනවා. ඒතර ඒ වතුර ගහලා නැව් වේදිකා කාලයක් යනකොට මොකද වෙන්නේ? කාදනය වෙනවා. ඒ නිසා ලොකු නැවක් නම් අනිවාර්යයෙන්ම අපේ රටේ කැප්ටන් කෙනෙක් යනවා ගිහිල්ලා ලොකු නැව ඇදගෙන එනවා. ඇදගෙන ඉමයි කරන්නේ. අනිත් එක තමයි ඇතුළේ නැවත නැංගරුම් ලීම. ඒ කියන්නේ වරාය ඇතුළට ලැබුම් කිරීම කියන නැව ගේනවා ගෑල්ලා නැංගරුම් නැංකරක දානවා. තේරෙන්නේ වෙන්නේ නැති වෙන්නේ. ඒත් එකම තටාකගත කිරීම. දැන් ඩොක් වේදිකාවකට නැත්නම් මේ නැව් තටාකයකට දාන්න ඕන නම් සර්විස් කරන්න යට චෙක් කරන්න. තේරුණාද? මලකට සූරන්න අවශ්‍ය නම් එහෙනම් ඒ අදාළ අදාළ මේ ඩොක් එකට නැව් තටාකය තුළට නැව ලැබුම් කිරීමත් මේගොල්ලෝ කරනවා. මේවා එකක්වත් නිකන් කරන්නේ නැහැ. අමතක කරනවා. සෑම දෙයකටම සල්ලි ගන්නවා. සෑම දෙයකටම ගාස්තු අය කරනවා. නැව් සමාගම. අනිත් එක නැවත දියත් කිරීම. වැඩ ඔක්කොම ඉවර කරලා ලෝඩ් කිරීම අවසන් කරලා මොකද කරන්නේ? අවසන් වශයෙන් නැවත අවුට් හාබර් අරගෙන ඇවිල්ලා දියත් කරනවා. ඒ අවුට් හාබර් ගේන්නෙත් කවුද? අපේ රටේම වරාධිකාරී ඉන්න කැප්ටන් කෙනෙක්මයි. ඊළඟට යාත්‍රාවලට විදුලි බලය හා දුරකථන පහසුකම් ලබා දීම. යාත්‍රාවල ගොඩක් කරලා එනකොට මුහුදු හොබාව එනවනේ, සී බ්‍රීස් එනවනේ. තේරුණාද? අර ඔක්කොම අරව අවුල්ලා තියෙන බල්බ් හෝල්ඩර් ඔක්කොම මේ සී බ්‍රීස් එකත් එක්කලා. ඒ නිසා යාත්‍රාවලට විදුලි බලය හා දුරකථන පහසුකම් වල උණුතාවත් වෙනව ලබා දෙන්නෙත් වරාධිකාරී. නිකන් නෙමෙයි මුදල් වලට. ඊළඟට වරාය පරිශ්‍රය තුල ගිනි නිවාරණ පහසුකම් ලබා දීම. වරාය පරිශ්‍රය තුල ප්‍රමිසස් එක තුල ගිනි නිවාරණ පහසුකම් ඇති කරලා තියෙනවා. හදිස්සියේ ගින්නක් ගත්තොත් අනිවාර්යයෙන්ම වෙන ඩැමේජ් එක අඩු කරගන්න. ඒතර ඒ ගිනි නිවාරණ පහසුකම් ව්‍යාප්ත කරලා තියෙන්නේ කවුද? වරාධිකාරීමයි. අවසන් එක තමයි වරාය ගැඹුරු කිරීමේ සේවාව. සෑම වරායක්ම ළමයි ගොඩ වෙනවා. දැන් හම්බන්තොට වරාය හදද්දී හරි ජනප්‍රිය මැටිය මිතුරු නම් කියන්න හොඳ නැහැ. ඒගොල්ලෝ කිව්ව මොකද හම්බන්තොට වරාය හොඳයකෝ මාළු ඇති කරන්නේ. ගණන් ගත්තේ නැහැ. අන්න දැන් ගොඩ වෙලා කිව්වා. ගොඩ වෙනවා තමයි හම්බන්තොට කොළඹත් ගොඩ වෙනවා. කවුරුත් කතා කරන්නේ නැහැ කියන්නේ. මොකද කරන්නේ? දැන් ඔබ දන්නවා වඩදී බාඩදී ක්‍රමය උනේ. දැන් අද රැට තිබිච්ච අපේ බීච් එක මුහුදු බීච් එක හෙට නැති වෙන්න පුළුවන්. හෙට උදේ වෙනකොට. එහෙම නෙවෙයි ශනේ වෙනවනේ. ඒ වගේ නිරන්තරයෙන්ම මුහුදු තරංග
ඇවිල්ලා වැලි වරායට පිරෙනවා. පිරුණම ලොකු නැව් ගන්න බැරි වෙනවනේ. ඒ නිසා අර පොළොව කැණීම් කරන යාත්‍රා තියෙනවා. නැත්නම් යන්ත්‍ර තියෙනවා. ඒවෙන් අර බත්තල් කියලා කියන්නේ බත්තල් කියන කුඩා යාත්‍රා වලින් ගිහිල්ලා මුහුද වැදට ගිහිල්ලා ඒ වැලි ටික අරන් මොකද කරන්නේ? සමහර වෙලාවට යන්ත්‍රානුසම පම්ප කරනවා. දාලා ආයි ඈත මුහුදුම ගිහලා දානවා. ඈත මුහුදුම ගිහලා දානවා. හැබැයි දැන් ඔන්න තියෙනවා දෙහිවලනේ. දෙහිවල තියෙනවා ඒ මුහුදු වැලි ලබාගෙන සෝදලා වොෂ් කරලා ලුණු ගතිය එවලා අඩු මිලට අලෙවි කරන ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. එක්කෝ ඒ තැන් වලට හරි දෙනවා. තේරුණාද? ඒක තමයි වරාය ගැඹුරු කිරීමේ සේවාවේදී වරාධිකාරිය පාවිච්චි කරනවා ටග් යාත්‍රා. අනේවට කියන්නේ නියමෝචන ටග් යාත්‍රා. මේ ටග් යාත්‍රා මගින් තමයි කොළඹද උළුවිල්ද හැම එකක්ම ගැඹුරු කරන්නේ. උදාහරණ ටග් යාත්‍රා. මේකෙන් තමයි ගැඹුරු කරන්නේ. ඒ ටග් යාත්‍රාවට නම් දාලා තින්නේ මේ සත්තු පොළොව හරන සත්තු ඉන්නනේ පොළොව හරන සතුගේ නම. ඒ ඉදි වැලි හරලා ගන්න එපා. කැරිම් කරලා ගන්න එපා. අරගෙන දාගනවා. එත මුදුවිලා ආයි හලනවා. එතකොට දැම්මේ සත්තුගේ නම මොනවද? දියකාවා. දියමනේ ඉන්නේ දියකාවා. තව දැම්මා දියකාවා කකුලුවා. එයත් පොළොව හරන් ඇතුළට ගිහිල්ලානේ එය වාසය කරන්නේ. තේරුණාද? දියකාවා කකුලුවා බිංගුරා. ඔයගේ එක එක අර සතුන් පොළොව හරන සතුන්ගේ නම් වලින් තමයි ටග් යාත්‍රා තියෙන්නේ. මේ ටග් යාත්‍රා මගේ අඛණ්ඩව ගැඹුරු කරලා කියන්නේ වරාය අපි තුමු නැගෙනහිරන්තේ මේ සතියේ ගැඹුරු කරලා පස් ගිහිල්ලා මුහුදුපත් කරලා ගැඹුරු කරාම හරිද? ඊළඟ සතියේ මොකද වෙන්නේ? ඊළඟ සතිය දිනපතා වෙනවා. සෑම වරායකම ගැඹුරු කිරීමේ කාර්ය කරනවා. මෙන්න මේ වගේ සුවිශේෂී කාර්යන් කීපයක් කිරීමේ මම ඉස්සෙල්ලා කිව්වා වරාය කියන්නේ නැවක් නම් වරාය අධිකාරිය කියන්නේ මොකද? එන්ජිම කිව්ව එකට තමයි. උදාහරණ අපි අද මේ පාඩම් පරිච්ඡේදය තුලින් නෞකා ප්‍රවාහනය සම්බන්ධ සංකල්ප කීපයක්ම කතා කරා. ඊට අමතරව නෞකා ප්‍රවාහනයට සම්බන්ධ අත්‍යවශ්‍ය බලාධිකාර කීපය පුළුල්ව සාකච්ඡා කරා. විශේෂයෙන් මේ කාර්යභාරයන් ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා. අපි තාම මේ එකක ඉවර නෑ. ඒ නිසා දිගටම මේ ඩීප් এডুকেෂන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයගොල්ලෝ ඉන්න. අපි ඉදිරියේදී නෞකා ප්‍රවාහනය සම්බන්ධ ලියකියවිලි කතා කරලා පාඩම් ඒකකේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.